PCR පරීක්ෂාව වාහනයේ සිටම නවලෝක drive through PCR 0115 අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කළ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් විවිධ ජන කොටස් වලට අයත් සියලුම නායකයන්ට අද දිනේ අපේ ගෞරවය පුද කරනවා. එමෙන්ම ජාතිය නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවිපිදූ හා විවිධ කැපකිරීම් කළ රණවිරුවන් මා කෘතවේදීව සිහිපත් කරනවා. නිදහස ලබා ගත වූ වසර 73ක කාලය තුල අපි ජාතියක් වශයෙන් බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. ආගමික හා වාර්ගික මතගැටුම්, ජාතිවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අනිසි විදේශ බලපෑම්, විවස්ථා අර්බුද වැනි ගැටලු රාශියකට අපි විටින් විට මුහුණ දුන්නා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපේ රටේ ජීවත් වන විවිධ ජනවර්ග අතර සැබෑ සංහිඳියාවක් ඇති කිරීම මෙන්ම දුප්පත්කම සහ මුලින්ම තුරන් කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රටට තිරසාර සංවර්ධනයක් උදා කිරීමේ අභියෝගය තවමත් අප ඉදිරියේ තිබෙනවා. අපේ රටේ ජාතික උරුමයන්, පාරම්පරික සිරිත් විරිත්, ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණ අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යහලි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්නයි. මම සිංහල බෞද්ධ නායකයෙක්. ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. සෑම ආගමකටම සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ අපේ රටේ සෑම ආගමිකයෙකුටම සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා. දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහි බලවේග එක්වී කඳවුරු බැඳ ගැනීමත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග සාය පැතීමත් හැම විටම සිදු වෙනවා. මේ ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්ත මත පදනම් කොට කරුණු විමසා බලා සත්‍ය හඳුනාගෙන තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බෑ. ජනතාව විසින් වත්මන් රජයට වරන් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නංවන්නටයි. අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සෑම විටම සුරකින්න බවත්, අපේ රටේ ඒකීය භාවය, බහුමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවත් රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව මම හැම විටම සුරකිනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.
මේ රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම හිමවන්නේ සමාන අයිතියක්. වාර්ගික හෝ ආගමික හේතුන් මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා. නීතියේ ආධිපත්‍යයට අප සෑම විටම ගරු කරනවා. පසුගිය කාලේ දේශපාලඥයින් විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අධිකරණයට සිදු කළ ආකාරයේ බලපෑම් ජනතාව ප්‍රතික්ෂේප කළා. එසේ වුවත් ජනතාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් සාධාරණ අපක්ෂපාතී මෙන්ම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහබැංකු වංචාවැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිය යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුළ හිස ඔසවන්නවටත් අපි ඉඩ දෙන්නේ නැහැ. කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයේම අර්බුදයට ලක් වී ඇති වර්තමානයේ අපේ රටටත් අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම වසංගත තත්ත්වය රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට වගේම ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් බාධාවක් වී තිබෙනවා. මේ මින විට ලෝකයේ රටවල් කිහිපයක්ම කොවිඩ් වෛරසය සඳහා සාර්ථකව එන්නත් අත්හදා බලා තිබෙනවා. මෙම එන්නත් ලංකාවට කඩිනමින් ලබා ගැනීමට සහාය දෙන ලෙස මම ඉන්දියාවේ චීනයේ හා රුසියාවේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා. ඒ වගේම රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව මේ වෙත විනත් එක් එන්නතක් ලංකාවට ගෙන්වා එය අපේ ජනතාවට ලබා දීම ආරම්භ කොට තිබෙනවා. එන්නත් කරන්නේ නොකඩවා නොනැවති ඉදිරියට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. වත්මන් ගෝලීය අර්බුදය හමුවේ සෑම රටක්ම පාහේ ඉගෙනගත් වැදගත් පාඩමක් වූයේ ශක්තිමත් දේශීය නිෂ්පාදකයන් පිරිසක අවශ්‍යතාවයයි. ආහාර සුරක්ෂිත භාවය හා ස්වයංපෝෂිත භාවය තහවුරු කර ගැනීම සඳහා දේශීය කර්මාන්ත යලයි නගා සිටුව යුතු යන අපේ ප්‍රතිපත්තියේ කාලෝචිත බව හා නිවැරදි බව මෙන් තවදුරටත් පැහැදිලි වුණා. පොහොර නොමිලේ ලබාදීම වී සඳහා සාතික මිල රුපියල් 50 දක්වා ඉහළ නැංවීම ගොවිනය කපාහැරීම රටපුරා වැව් දහස් ගණනක් ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම ගෙවතු වගාව හා නාගරික ගොවිපොළවල් වර්ධනය වැනි උත්තේජනයන් නිසා රට තුළ ඇති වූ කෘෂිකාර්මික පුනරුදය
ඉදිරියටම ගෙන යන අතර නව තාක්ෂණය භාවිතයෙන් දිරිමත් කිරීම හරහා කෘෂිකාර්මික ඵලදායීතාව වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. වී බඩඉරිඟු ධාන්‍ය වර්ග අල ලුණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයනය බදු කළමනාකරණය කොට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කහ වැනි නිෂ්පාදනවලට ආනයන සීමා පනවා ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයන සීමා කොට දේශීය ගොවියා ශක්තිමත් කිරීමට ගත් තීන්දුවල සාර්ථක ප්‍රතිඵල මේ වෙන විටත් ලැබෙමින් පවතිනවා. දේශීය නිෂ්පාදනය වැඩි වී අපනයන අවස්ථාවන් පුළුල් වී තිබෙනවා. දේශීය ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගොවියා විවසායකෙක් බවට පත් කළ යුතු බව මා හැම විටම ප්‍රකාශ කොට ඇති අතර කෘෂිකර්මාන්තය රටට විශාල විදේශ විනිමයක් ගෙනෙන ශේෂ්ත්‍රයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම අපේ අරමුණයි. ආර්ථික සංවර්ධනයේදී කර්මාන්ත සහ සේවාංශවල පවතින වැදගත්කම අපි අමතක කළ නැහැ. පසුගිය කාලය තුළ මෙම ශේෂ්ත්‍රයන් සඳහා තීරුබදු සහන ලබා දෙමින් පොලි අනුපාතයන් අඩු කරමින් කර්මාන්ත සහ සේවාංශ දිරිමත් කිරීම සඳහා රජය පියවර ගත්තා. බතික්, වේවැල්, මැටි, ස්වර්ණාභරණ වැනි පාරම්පරික කර්මාන්ත නගා සිටුවීම සඳහා පිහිටවන ලද රාජ්‍ය අමාත්‍යාංශ හරහා මේ වන විටත් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන් සඳහා ඉතා අඩු තනි ඉලක්කමේ පොලියකට ණය පහසුකම් සැලසීම ඔවුන්ට අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමේ ප්‍රමාදයන් අවම කිරීමට ක්‍රියා කිරීම වගේම ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දීමට වැනි කරුණුවලටත් අපි අවධානය යොමු කළා. ඉදිකිරීමේ කර්මාන්තයට උත්තේජනයක් ලබා දීම අක්‍රීය වූ ආර්ථිකයක් යලි සක්‍රිය කිරීමට යොදා ගත හැකි සාර්ථක උපාය මාර්ගයක්. මේ අනුව අප විසින් දැනටමත් ආරම්භ කොට ඇති මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, පාලම් දසදහසක් ඉදිකිරීමේ වැඩසටහන, රටපුරා වැව් ප්‍රතිසංස්කරණය කරන වාරි සෞභාග්‍යයා වැඩසටහන, එක ගමකට එක ගයක් යන තේමාව යටතේ ග්‍රාමීය නිවාස 14000ක් ඉදිකිරීමේ වැඩසටහන, නාගරික පැල්පත්වාසීන්, අඩු ආදායම්ලාභීන් සහ මැදි ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන, වතු ප්‍රජා වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකිරීමේ වැඩසටහන, රටපුරා ජනාකීර්ණ ප්‍රදේශවල ඇවිදින මන්තීර ගොඩනැගීම වැනි ව්‍යාපෘති මහජන සුබසාධනයට හේතු වෙනවා මෙන්ම ආර්ථිකය යලි සක්‍රිය කිරීමටත් ඍජු දායකත්වයක් සපයනවා. කර්මාන්ත සහ සේවාංශ තුනේම වර්ධනය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට කටයුතු කරන අතරම විදේශ ආයෝජන ලංකාවට ගෙනීමේදී තිබෙන බාධා ඉවත් කිරීම සඳහා අපි කටයුතු කරනවා. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ රටේ ජනතාව මෙන්ම දේශීය හා විදේශීය ව්‍යාපාරවලට බලපාන යල් පැනගිය නීති රීති හා රෙගුලාසි වෙනස් කිරීමටත් ඒවා යාවත් කාලීන කිරීමටත් මම දැන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවා තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කෙරෙනු එහෙත් ක්‍රියාත්මක නොවූ මේ ක්‍රියාවලිය
අපි දැන් ආරම්භ කොට තිබෙනවා. රටේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට මේ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විශාල පිටුවහලක් වෙනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. 21 වන සියවස සැලකෙන්නේ දැනුම් කේන්ද්‍රීය ශතවර්ෂය ලෙසයි. රටේ සංවර්ධනය සඳහා මානව සම්පත් අතිශයින් වැදගත්. දැනුමින් හා නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන ශාස්ත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණය සිදු කිරීම සඳහා අපි වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටවනු ලැබුවා. මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සහාය ලබා ගැනීම අරමුණු කර ගනිමින් කාර්ය සාධක බලකායන් දෙකකුත් පිහිටවනු ලැබුවා. මේ අය විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන කිරීම මේ වෙන විටත් ආරම්භ කොට තිබෙනවා. දැනටමත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය මේ වසර තුල 10000කින් එනම් 30%කින් ඉහළ නංවා තිබෙනවා. රජයේ තාක්ෂණ විද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය ලක්ෂයේ සිට 2 ලක්ෂය දක්වා වැඩි කරන්නට ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කිරීම සඳහා නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතියක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි ඉදිකිරීමට අනුමැතිය තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වේගවත්ව ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ශාස්ත්‍රයේ සැලකිය යුතු ගුණාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. නූතන ලෝකයේ තුල අපේ ආර්ථික අරමුණු යථාර්ථයක් කිරීමට නම් අප රට තුලත් නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කළ යුතුමයි. තරංගකාරීත්වය ජය ගැනීම සඳහා කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍රවලට අනාගතයේදී තාක්ෂණය පදනම් කරගන්නට සිදු වෙනවා. ඒට සහාය වීම සඳහා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිවලට අනුව ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනයටත් නවෝත්පාදන දිරිගැන්වීමටත් රජය විශාල සහායක් ලබා දෙනවා. තාක්ෂණ ක්ෂේත්‍රවලට බදුසාන රැසක් මේ වන විටත් ලබා දී තිබෙනවා. තාක්ෂණය වෙනුවෙන්ම වෙනම අමාත්‍යංශය පිහිටුවා මගේ යටතට පවරා ගැනීමට පසුගිය දිනවල අපි කටයුතු කළා. මෙම අමාත්‍යංශය හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම හා ඒ සඳහා අවශ්‍ය නීති රීති රාමුව සකස් කිරීම මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළඳපොළ ක්‍රියාවලිය සරල කිරීම දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම වැනි කරුණුවලට අවධානය යොමු වෙනවා. තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා කඩිනමින් ව්‍යාපාර ආරම්භ කිරීමට සියලු පහසුකම් ඇති තාක්ෂණික උද්‍යාන 5ක් තෝරාගත් දිස්ත්‍රික්ක 5ක ආරම්භ කිරීමට දැනටමත් ක්‍රියා කොට තිබෙනවා. මෙවැනි උත්තේජන හරහා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පුනර්ජීවනයක් ඇති කිරීමට අපිට අවස්ථාවක් ලැබෙනවා. මා මෙතෙක් කී සියලු දේ කළේ සමස්ත ලෝකයම අකර්මණ්‍ය කළ කොවිඩ් වසංගතයටත් මුහුණ දෙන ගමන් වසරක වැනි කෙටි කාලයක් තුල බව අමතක නොකරන ලෙස මම මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 4500ක් පමණ විදේශ විනිමයක් රටට ලබා දුන්
සංචාරක ක්ෂේත්‍රයේ මේ රටේ ලක්ෂ 30කට ආසන්න පිරිසකට ඍජු සහ වක්‍ර රැකියා සැපයුවා. මේ අය අද තම ජීවිකාව කරගත නොහැකිව දැඩි අසීරුතාවන්ට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් අපි මේ අයට විසඳුම් ලබා දිය යුතුයි. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් විධිමත් සැලසුමක් යටතේ සංචාරක ව්‍යාපාරය පියවරෙන් පියවර යලි ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මම හැමදාමත් පරිසරයට ආදරය කළ කෙනෙක්. එදා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී නගර අලංකරණය, නිවාස සංවර්ධනය, ඇවිදින මංතීරු හා නාගරික උද්‍යාන සකස් කිරීම වැනි සියලු ව්‍යාපෘතිවලදී පරිසරය ආරක්ෂා කරමින් ඒ සංවර්ධන කටයුතු කරන්නට මම කටයුතු කළා. අදත් මගේ රජය අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. නාගරික වන උද්‍යාන ඉදිකිරීම, හරිත නගර සැලසුම් කරණය, හරිත ව්‍යාපෘති, ජාතික රුක්රෝපණ වැඩසටහන්, ඇලමාර්ග හා වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පුරන් කුඹුරු යළි අස්වැද්දීම, කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය, ප්ලාස්ටික් භාවිතය සීමා කිරීම වැනි සියලු දේවල් වලින් පෙනී යන්නේ මේ රජයේ තිරසාර පරිසර කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙන ආකාරයයි. ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය තුල මූලික පදනම වී තිබෙන්නේ ආර්ථික නිදහසකින් තොරව ආර්ථිකයේ සැබෑ ප්‍රතිඵල අත්කරගත නොහැකි බවයි. දුප්පත්කම තුරන් කිරීම, සියලු පුරවැසියන්ට දියුණු වීම සඳහා සම අවස්ථාවන් ලබා දීම, දේශීය ව්‍යාපාරකීන් ගොඩනැගීම යන්නේ රජයේ අරමුණු ඉටකර ගැනීම සඳහා අපිට පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වෙනවා. මෙරට රාජ්‍ය සේවය සමස්ත රට පුරා විසුරුණු ශක්තිමත් යාන්ත්‍රණයක්. මේ ලෝකයේ බොහෝ රටවල නොමැති විශාල අවස්ථාවක්. එබැවින් ඒ ශක්තිමත් යාන්ත්‍රණය විසින් රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇති බවට අපි අපේක්ෂා කරනු ලබනවා. එසේ වුවත් වර්තමානයේ සෑම ස්තරයකදීම තීරණ ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතා සරල ආයතනික කටයුතු සම්බන්ධ තීරණවලදී පවා නිලධාරීන් විසින් තීරණ නොගෙන ඒවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු දක්නට ලැබෙනවා. සෑම කාරණයකටම චක්‍රලේඛන උපදෙස් බලාපොරොත්තු වෙනවා. තමන්ට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙනවා. මේ తත්වය වෙනස් නොකරගතහොත් රට ඉදිරියට ගෙනියන්නට ඉතා දුෂ්කර වෙනවා. නිවැරදි තීන්දුවගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවයක් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණය මේ වනටත් සකස් වෙමින් පවතිනවා. එනිසා සේවා සැපයීමේදී මහජනතාවට බාධාකාරී වන සීමාවන් සහ ක්‍රමවේදයන් ලිහිල් කර ගැනීමෙන් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස වගකිය යුතු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. ගම සමග පිළිසඳරහක් වැඩසටහනට මම පුද්ගලිකව සක්‍රියව සම්බන්ධ වන්නේ ග්‍රාමීය සංවර්ධනය රජයේ මූලික ප්‍රමුඛතාවක් නිසායි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්ති බිම් මට්ටමේ ක්‍රියාවට නැංවීමේදී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා වැදගත් වෙනවා. මෙම සංවර්ධන ක්‍රියාවලියේදී ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ සේවා සපයන ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්,
කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ආදී වශයෙන් සෑම රාජ්‍ය නිලධාරියෙකුටම පැහැදිලි වගකීමක් පැවරෙනවා. කොරෝනා වසංගත තත්ත්වය තුළ රෝගය පාලනය සහ අනෙකුත් සේවා සම්පාදනයේදී ඔවුන් සියලු දෙනා අපිට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම රටේ ආර්ථික සංවර්ධන අභියෝගයන් ජය ගැනීමේදීද රාජ්‍ය සේවකයන්ගේ උපරිම දායකත්වය අපි අපේක්ෂා කරනවා. ජාතික මට්ටමේ කටයුතු වලදී මෙන්ම ග්‍රාමීය සංවර්ධනයේදී දේශපාලන නායකත්වයට විශාල වගකීමක් තිබෙනවා. අපේ රජයේ සියලුම කැබිනට් රාජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා මෙන්ම නගර සභා ප්‍රාදේශීය සභා දේශපාලන අධිකාරිය දිස්ත්‍රික් හා ප්‍රාදේශ සංවර්ධන කටයුතු වලට සක්‍රියව සහභාගී වන යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කොට තිබෙනවා. දූෂණය හා නාස්තිය රටක සංවර්ධනයට විශාල බාධාවක්. රාජ්‍ය පාලනය තුළ දූෂණය සහ නාස්තිය නැති කිරීම සඳහා අපි ආදර්ශයෙන් කටයුතු කරමින් සිටිනවා. දූෂණයට සහ නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් වර්තමානයේ රාජ්‍ය අංශ තුළ දූෂණය නතර කිරීමට විශාල බාධාවක් වී ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාවත් මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. යම් කිසි පුද්ගලයෙක් දූෂණයට සම්බන්ධ නම් ඒ සඳහා ඔබව පොළඹවනා නම් අදාළ ආයතන දැනුවත් කරන්න. දූෂණය හා නාස්තිය නැති කිරීමට රට පුරා සමාජ මතයක් නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනය කරනවා. අපේ අනාගත පරපුර පවා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුයි. ඒ සඳහා මාධ්‍ය වලින් ලැබෙන සහායක් අපි අගය කරනවා. මා ජනාධිපති කරවීම සඳහා තමන් වෙහෙස වූ බව විවිධ පාර්ශව ප්‍රකාශ කරනවා. එය සත්‍යයක් විය හැකි. සමාජයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරන ජනතාව මාවට රොක් වී මට සහාය දුන්නා. මා විශ්වාස කරනවා බහුතරයක් එසේ කළේ පෞද්ගලික වාසි තකා නොව රට වෙනුවෙන් සේවයක් මගෙන් බලාපොරොත්තු වූ නිසයි කියා. එසේ අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටු කරන්නට මම හැම විටම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ටාචාරයන් ගොඩනැගුවේ රටවල් සංවර්ධනය කළේත් අනාගතය දෙස ධනාත්මකව බලා ඉලක්ක හඹා ගිය මිනිසුන් විසින්. අපේ රටේ සංවර්ධනය සඳහාත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ එවැනි චින්තනයක්. අනෙකුත් අය විසින් කරන හැම දෙයකම වැරදි පමණක් දකින සමාජයක් වෙනුවෙන් තමන් කිසිවක් නොකරන සර්ව අසුභවාදීන්ගෙන් රටේ ප්‍රගමණයට කිසි දායකත්වයක් ලැබෙන්නේ නැහැ. අද අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන සමාජයට වැඩදායි විවේචනය පසකලා ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන ධනාත්මක පුරවැසියන්ගේ ආශිර්වාදය හා සහායයි. ඵලදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් විනයගරුක ගුණගරුක සමාජයක් සෞභාග්‍යමත් දේශයක් කියන මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අපි කැප වී සිටිනවා. අපේ රටේ බහුතර ජනතාව ඔවුන්ගේ නිසි දායකත්වය ලබා දුන්නොත් ඒ අරමුණු ඉටු කරන්නට පුළුවන්. ඒ නිසා ධනාත්මක ආකල්ප සහිතව
ඔබේත් මගේ දූපුතුන්ගේ අනාගතය ගොඩනැගීම සඳහා අප සමග එකතු වෙන ලෙස මේ රටේ සියලු පුරවැසියන්ට මම යළිත් ආරාධනය කරනවා. ඔබ ඉල්ලා සිටිනායකයා මමයි. ඔබ මට බාරදුන් වගකීම මම නොපිරිහිලා ඉටු කරනවා. තෙරුවන් සරණයි. ඔබ සැමට ස්තුතියි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට Lever Aish Cafe Screen.